සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා මම කතා කරනවා කට්ටියටම. මගේ ස්ක්‍රීන් එක පේනවද දුර පුතාලට? කොහොමද මේ අවස්ථාවේදී? දැන් ෂෙයා කරන ස්ක්‍රීන් එක පේනවද? chat එකට මට කියන්න. සහ මං කියන දේ ඇහෙනවද? හරි. අද මම තෝරාගත්ත මාතෘකාව තමයි පොදු කාර්ය පිරිවැය කියන එක. මේකට විශේෂ හේතුවක් තියෙනවා. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් හැම පාරම එක්සෑම් එකට එනවා. සහ ඒක බොහෝ විට මුල් ප්‍රශ්න දෙක තුල තමයි අන්තර්ගත වෙන්නේ. මුල් ප්‍රශ්නේ එන්නේ සමාගම් ගානින්. දෙවෙනි ප්‍රශ්නේ බොහෝ විට එන්නේ කළමනාකරණ ගිණුම්කරණයේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව සහ ඊට අදාළ පොදු කාර්ය පිරිවැය අවශෝෂණය කිරීම සහ ඊට අදාළ විකුණුම් මිල ගණනය කිරීම ආශ්‍රිතව. ඒකෙන්ද පොඩි කාලයක් මම විඩංගු කරන්නම් මේ පිළිබඳ එන සංකල්ප ටික පැහැදිලි කරන්න. මේ සඳහා මම යොදාගත්තේ ඔයගොල්ලෝගේ ගුරුවක් පොත. මේ යටතේ තියෙනවා පොදු කාර්ය පිරිවැය පැහැදිලි කිරීම, පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන පිරිවැය ලෙස වර්ගීකරණය කිරීම තියෙනවා. සහ පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියට අනුව ස්ටෙප්ස් වගේක් තියෙනවා. පියවර වගේක් තියෙනවා. ඒ ටික අපිට අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව පිළියෙල කිරීම තියෙනවා. ඒක තමයි බොහෝ විට එක්සෑම් එකේදී ඔයගොල්ලෝගේ සෙකන්ඩ් පේපර් එකේදී පේපර් question number 2 එකේදී ටෙස්ට් වෙන්නේ. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. ඊට පස්සේ පොදු කාර්ය පිරිවැය ඒකක අතර අන්තර්ග්‍රහණය කිරීම සහ ඒකක පිරිවැය ගණනය කිරීම සහ ඒකක විකුණුම් මිල ගණනය කිරීම තමයි බොහෝ විට විභාග ප්‍රශ්නවලදී ඔයගොල්ලෝගෙන් අහන්නේ. පිරිවැය විදිහට ගත්තම ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, ශ්‍රම පිරිවැය තියෙනවා, පොදු කාර්ය පිරිවැය කියලා තියෙනවා. පොදු කාර්ය පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්, නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන කියලා. හරිද? පොදු කාර්ය පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්, නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන කියලා අපි කියන්නේ අපි සමාගම් ගිණුම් වලදී අඳුරගෙන ඇති ආයතන හා පරිපාලන වියදම්, විකිණීමේ හා බෙදා හැරීමේ වියදම්, මූල්‍ය පිරිවැය, වෙනත් වියදම් වගේ දේවල් අපි හඳුනා ගන්නවා නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය විදිහට. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ ඔයගොල්ලෝ දැනටමත් නිෂ්පාදන ගිණුම් කරලා ඇති නිෂ්පාදන කාර්යය සඳහා ඍජුවම දායකත්වයක් සපයන්නේ නැති එහෙත් වක්‍ර ලෙස දායක වන්නා වූ පිරිවැය අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. ඒක ඍජු පිරිවැය අපි ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ද්‍රව්‍ය පිරිවැය, ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රම සහ ඍජු වෙනත්. මේ තුනම එකතු කරාම අපි කියනවා ඒකට ප්‍රාථමික පිරිවැය කියලා. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අපි ස්ටෙප්ස් වගේ තියෙනවා. ඒකකයේ පිරිවැය නගාවීම සඳහා මුලින්ම නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය රැස් කරන්න ඕනේ. ඒ රැස් කරපු පොදු කාර්ය පිරිවැය මධ්‍යස්ථාන අතර ප්‍රතිපාදනය කරන්න ඕනේ. ඒ ප්‍රතිපාදනය කිරීම කොටස් දෙකක් තියෙනවා. ප්‍රතිපාදනය කියන්නේ වෙන් කිරීමක් කරන්න ඕනේ ඍජුවම හඳුනාගත හැකි පිරිවැයක් විදියට. සමහර අවස්ථාවලදී නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තියෙන්න පුළුවන් කොමන් ඕවර්හෙඩ් එකක් විදිහට. ඒ කියන්නේ අපි තුමු පිරිවැය මධ්‍යස්ථාන 3-4ක් වෙනුවෙන් තමයි මේ පිරිවැය දරන්නේ. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමුකෝ. ඔයගොල්ලන්ට ඉතින් ඉලෙක්ට්‍රිසිටි බිල් එක නිෂ්පාදන මධ්‍යස්ථානයක නම් තියෙන්නේ. ඒකට අපි කියන්නේ ප්‍රතිපාදනය කියලා, වෙන් කිරීම කියලා. මොකද එක නිෂ්පාදන හැම එක නිෂ්පාදන මධ්‍යස්ථාන සඳහා වෙන් වෙන්ම ඉලෙක්ට්‍රිසිටි මීටර්ස් ඉන්ස්ටෝල් කරලා තියෙනවා.
ඉලෙක්ට්‍රිසිටි බිල කියන එක අපිට ඍජුවම ඒ පිරිවැය මධ්‍යස්ථානයේ වෙත ඇලොකේට් කරන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන්. අනේ ඒකට අපි කියනවා ප්‍රතිපාදනය කියලා. සමහර අවස්ථාවලදී තියෙනවා පිරිවැය මධ්‍යස්ථාන 3-4ක් තියෙනවා. නමුත් එක විදුලි බිලයි එන්නේ. ඒතර මේ විදුලි බිල කියන එක common overhead එකක්. ඒ කියන්නේ පොදු පිරිවැය. ඒතර මේ පොදු පිරිවැය අපි බෙදන්න ඕනේ ඒ පිරිවැය මධ්‍යස්ථාන අතර. ඒකට අපි කියනවා විභාජනය කියලා. පැහැදිලිද? ඒකට අපි කියනවා විභාජනය කියලා. ඒ යටතේ කොටස් දෙකක් හඳුනා ගන්නවා. ප්‍රාථමික විභාජනය සහ ද්විතීක විභජනය කියලා. ප්‍රාථමික විභජනය කියලා කියන්නේ ඒ හඳුනාගත නොහැකි පිරිවැය, ඒ කියන්නේ එක් පිරිවැය මධ්‍යස්ථාන සඳහා වෙන්වෙන්ව හඳුනාගත නොහැකි පිරිවැය අපි යම්කිසි විභාජන පදනමක් භාවිත කරගෙන නිෂ්පාදන සහ සේවා මධ්‍යස්ථාන අතර බෙදා වෙන් කිරීම අපි කියනවා ප්‍රාථමික විභජනය කියලා. පැහැදිලිද? සේවා මධ්‍යස්ථානවල තියෙන එකතු වෙලා තියෙන accumulate වෙලා තියෙන overhead cost එක අපි ආයෙත් නැවත නිෂ්පාදන මධ්‍යස්ථාන විසින් බෙදා හැරීමට අපි කියනවා ද්විතීක විභජනය කියලා. ඊට අපි නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත රැස්වුණු සියලුම පිරිවැය අපි යම් ආකාරයක අනුපාතයක් භාවිතා කරගෙන අපි අන්තර්ග්‍රහණ අනුපාතයක් භාවිතා කරනවා. ඒ අන්තර්ග්‍රහණ අනුපාතයේ භාවිතයෙන් අපි ඒකකයක පොදු කාර්යය ගණනය කරනවා. ඔක තමයි අපි ස්ටෙප්ස්. හරිද? මම මේකට පොඩ්ඩක් අවතීර්ණ වෙන්නම්. පොදු කාර්ය පිරිවැය යනු නිෂ්පාදන ඒකකයක් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කර හඳුනාගත නොහැකි නිෂ්පාදන ඒකක රාශියක් සඳහා පොදුවේ දරන්නා වූ වියදම් වල එකතුවට අපි කියනවා පොදු කාර්ය පිරිවැය කියලා. ඒ යටතේ එනවා වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වියදම් වල එකතු. උදාහරණයක් විදිහට ගම්, තීන්ත, පොලිෂ්, වානිෂ්, කම්හල් මුරකරු වැටු, සුපරීක්ෂක වේතන, ගෙවල් කුලී, අනම් විදුලි. මේ තියෙන විශේෂත්වය තමයි මේ කිසිදු වියදමක් එක් පිරිවැය ඒකක වෙත ඍජුවම හඳුනා ගන්න බෑ. ඒ හින්දා අපි මේ වලට කියනවා පොදු කාර්ය පිරිවැය කියලා. මේ පොදු කාර්ය පිරිවැය ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමයෙන් ඒකකයකට අදාළව කොපමණදයි පැහැදිලිව වෙන් කරගත නොහැක. පැහැදිලිව හඳුනා ගැනීමට සිදුවේ. පොදු කාර්ය පිරිවැය මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන කියලා කියන්නේ ලාභයෙන් කපා හරින වේදම්. කියන ආයතන හා පරිපාලන වේදම්. විකිණීමේ හා බෙදා හැරීම වේදම්. මූල්‍ය සහ වෙනත්. හරිද? ඊට අමතරව අපිට එනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය යම් භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනය කිරීමට ඇනුම ලද අවස්ථාවේ සිට එම භාණ්ඩය නිම කරන තෙක් දරන්නා වූ සියලු වියදම් අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. මේකට දෙනවා කම්හල් සුපරික්ෂණ වේතන, ආයතන යන්ත්‍ර රක්ෂණ ගාස්තු, යන්ත්‍ර ෂය, කම්හල් කුලී, කම්හල් පුනර්නිවේශය ආදී වශයෙන්. ඔයගොල්ලෝ ග්‍රේඩ් 12 වල කරලා ඇති නිෂ්පාදන ගිණුම්. නිෂ්පාදන ගිණුම් යටතේ ඍජු ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, ඍජු ශ්‍රම පිරිවැය තියෙනවා, ඍජු වෙනත් තියෙනවා. ඒතර ඒ තුන එකතු වෙනවා
කනෙක්ෂන් ඉෂුව එකක් ආවා. හරි. අපිනවා පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාවලිය. ඒතර නිෂ්පාදිතයේ වේදුවෙන් පිරිවැය රැස් කරන මධ්‍යස්ථාන කීපයක් තිබෙන අවස්ථාවක මේ සෑම මධ්‍යස්ථානයකටම පිරිවැය පිළිගත් ක්‍රමයකට අනුව බෙදා හැරීම කළ යුතුයි. ඒ බෙදා හැරීම ක්‍රියාපිළිවෙල හැඳින්වෙන කර ඒ අනුපිළිවෙල පහත දැක්වේ. පළවෙනි කාර්යය තමයි පළවෙනි ස්ටෙප් එක තමයි පිරිවැය රැස් කරන්න ඕනේ පොදුකාර්ය පිරිවැය. ඊට පස්සේ පොදුකාර්ය පිරිවැය වෙන් කරන්න ඕනේ පිරිවැය මධ්‍යස්ථාන ඍජුවම හඳුනා ගන්න පුළුවන් නම් එහෙම ඍජුවම හඳුනා ගන්න බැරි පොදුකාර්ය පිරිවැය අපි පිටමක් භාවිතා කරගෙන පොදුකාර්ය පිරිවැයකට අදාළ ගන්න. අපි ඉනියට එනවා පොදුකාර්ය පිරිවැය රැස් කිරීම. උදාහරණයක් විදිහට වක්‍ර වැටුප් අපි ඒ සඳහා යොදා ගන්න මූලාශ්‍ර ලේඛන වෙන්නේ වැටුප් ලේඛන. මෙන්න මේක අහන්න පුළුවන් ඔයගොල්ලෝගේ ෂෝට් ආන්සර් ක්වෙස්චන් වල. හරිද? ඒ හින්දා වැඩි අවධානයක් යොමු කරන්න. විදුලි ගාස්තු බොහෝ විට විදුලි බිල්පත් නැත්නම් ගෙවීම වවුචර් නිෂ්පාදන වත්කම් ශ්‍රේවීම පොදු ජර්නල් වවුචර්. හරිද? ඒක තමයි රැස් කිරීම ෆස්ට් ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක වෙන් කිරීම. වෙන් කිරීම කියලා කියන්නේ ඒ පිරිවැය මධ්‍යස්ථාන වලට අදාළව පැහැදිලිවම වෙන් connection issue එකක් තියෙනවා. ඔතෙන්නේ පොදුකාර්ය පිළිවෙල විභාජනය. So ඒකකයකට ඍජුවම පැහැදිලිව හඳුනාගත නොහැකි පොදුකාර්ය ප්‍රාථමික විභජනය කියලා කියන්නේ පහසුවෙන් හඳුනාගත නොහැකි පොදුකාර්ය පිළිවෙල පදනමක් මත බෙදා හැරීම අපි කියනවා ප්‍රාථමික විභජනය. ඒතර මුලින්ම අපි කියන්නේ එක් පිළිවෙල මධ්‍යස්ථාන සඳහා වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් නම් අපි ඒක ප්‍රතිපාදනය කරනවා. අපි යනවා දෙවෙනි ස්ටෙප් එක විභජනය. ඒ කියන්නේ
එක එක නිෂ්පාදන මධ්‍යස්ථාන සඳහා පොදු වේද සාධාරණ පදනමක් මත බෙදා හැරීමට අපි කියනවා ප්‍රාථමික විභජනය. මෙතන නිෂ්පාදන මධ්‍යස්ථාන විතරහ සේවා මධ්‍යස්ථාන අතර බෙදා හැරීමට අපි කියනවා ප්‍රාථමික විභජනය කියලා. ඊට අපි කියනවා ද්විතීක විභජනය කියලා. ද්විතීක විභජනය කියලා කියන්නේ මේ සේවා මධ්‍යස්ථානය වෙත රැස් වෙන පොදු කාර්ය පිළිවෙල නැවත නිෂ්පාදන මධ්‍යස්ථානය වෙත කිසියම් සාධාරණ පදනමක් මත බෙදා හැරීමට අපි කියනවා ද්විතීක විභජනය කියලා. පැහැදිලිද? මෙන්න මේ පදනම් පිළිබඳ අවබෝධයක් තියෙන්නේ. මේ පදනම් පිළිබඳ අවබෝධයක් නැත්නම් අපිට පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව සකස් කිරීම අමාරුයි කරන්න. අපි පදනම් මේ යටතේ අධ්‍යයනය කරමු. ගෙවල් කුල්ලි වරිපණම් ගොඩනැගිලි නඩත්තු ගොඩනැගිලි ෂෙයා නැත්නම් ගොඩනැගිලි ෂෙයා ගොඩනැගිලි නඩත්තු ආලෝකීය විදුලිය කියන පොදු කාර්ය පිළිවෙල අපි විභාජනය කිරීම සඳහා භාවිත කරන්නේ බිම් ප්‍රමාණය. විල්පත් විදුලි බිල් දුරකථන ගාස්තු බොහෝ විට අපි විභාජනය පදනම යොදාගන්නේ පාවිච්චි කළ ඒකක සංඛ්‍යා. වෛද්‍ය වියදම්, ආපන ශාලා වියදම්, වක්‍ර වැටු, සුබ සාධන වියදම් අපි කියනවා නිෂ්පාදන සේවකයන්ගේ EPF, ETF යනාදී ලෙස සේවක රක්ෂණ, සේවක අධීක්ෂණ වියදම් අපි විභාජනය කරන්නේ සේවක කියන පදනම මත. යන්ත්‍රශය, යන්ත්‍ර රක්ෂණය එක් වටිනාකම්. ගබඩා පාතය එහෙම නැත්නම් භාවිතා කළ යන්ත්‍ර ද්‍රව්‍ය ප්‍රමාණය. නඩත්තු අංශයේ වියදම් බොහෝ විට නඩත්තුවට වැය කළ පැය ගණන මත තීරණය වෙනවා. වායු සමන වියදම් බොහෝ විට පරිමාව අනුව තීරණය වෙනවා. හරිද? එතකොට අපි මොකද්ද කරන්නේ? පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණය. පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණය කියලා කියන්නේ මේ පිරිවැය මධ්‍යස්ථානයේ වෙත එක් රැස් වූ සියලුම පොදු කාර්ය පිරිවැය එක් ඒකක අතර ඒකක පිරිවැය ගණනය කිරීම සඳහා කිසියම් රේටයක් භාවිතා කරනවා. ඒ රේටයක් භාවිතා කිරීමට අපි කියනවා අන්තර්ග්‍රහණය කියලා. ඒ සඳහා අපි යම් ආකාරයක සූත්‍රයක් අපි භාවිතා කරනවා. කියන්නේ බජට් ඇස්තමේන්තුගත බේස් එකකින්. ඇස්තමේන්තුගත බේස් එක කියලා කියන්නේ ඒක වෙන්න පුළුවන් ඍජු ද්‍රව්‍ය පිරිවැය ප්‍රතිශතයක් ලෙස, ඍජු ශ්‍රම පිරිවැය ප්‍රතිශතයක් ලෙස, ප්‍රාථමික පිරිවැය ප්‍රතිශතයක් ලෙස, එහෙම නැත්නම් ඍජු ශ්‍රම පැය ගණන, එහෙම නැත්නම් යන්ත්‍ර පැය ගණන තමයි වෙන්නේ. හරිද? හරි. මම දීලා තී එක්සැම්පල් එකක්. අපි එක්සැම්පල් එක අනුව මේ ගාන කරමු. හරි. දැන් ඇඳගන්න හැමෝම පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් ඇඳගන්න. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ස්ක්‍රීන් දෙකම පේනවද පොඩකින්? ස්ක්‍රීන් දෙකම කට්ටියට පේනවද කොහොමද? YouTube එකේ ඉඳන් අපි මුලින්ම යමු. හරිද? යන්න පොදු කාර්ය හැමෝම කරන්න. සමහරවිට ඔයගොල්ලෝ මේක දන්නවා ඇති. නමුත් කරන්න ප්‍රැක්ටිස් එකක් විදියට. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව යන පිරිවැය අයිතමය ඉවසලෙන විභාජන පදනම ඉවසලෙන මුළු වටිනාකම
කැපුම් අංශය, මැසීම් අංශය, ගබඩ. මෙතන විභාජන පදනම කියලා ලියන්න. මෙතන මුළු වටිනාකම ලියන්න. පස්සේ ටික දාන්න. හරිද? අපි මුලින්ම කරන්න ඕනේ අපි ගාව තියෙනවා නම් මොනවා හරි වෙන් කිරීමක් තියෙනවා නම් ඒ ටික අපි මුලින්ම දාන්න. ප්‍රතිපාදන. හරිද? දැන් මෙතන තියෙනවා වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ද්‍රව්‍ය කියලා ලියන්න. බේස් එකට දාන්න වෙන් කිරීම කියලා. එහෙම නැත්නම් ප්‍රතිපාදන. හරිද? ප්‍රතිපාදනය. වක්‍ර ද්‍රව්‍ය තියෙනවා 20000යි 40000යි ලියන්න. ඒතර ඔක්කොම තියෙනවා වටිනාකම 60000ක්. 20000යි 40000. ඒ පුළුවන් ටික මුලින්ම කරන්න. ඒ සේව ටික මුලින්ම කරන්න. වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර වැටු ප්‍රතිපාදනය ඒ ටික එහෙමම කොපි කරන්න 50000යි ලක්ෂය. කොහොම තියෙනවා 1,50,000ක් 50000යි ලක්ෂය. හරිද? හරි දැන් අපි එනවා අදාළ වියදම් ලෙස. ඒ කියන්නේ මේ වැවිලා common overheads. ඒ කියන්නේ පොදු කාර්ය පිරිවැය. ඒ කියන්නේ හැම පිරිවැය මධ්‍යස්ථානයක් වෙනින් තමයි දරලා තියෙන්නේ. එක් එක් පිරිවැය මධ්‍යස්ථානයක් වෙන හඳුනා ගන්න බෑ. හරි දැන් ලියන්නේ ගොඩනැගිලි කුලි. ගොඩනැගිලි කුලි. ගොඩනැගිලි කුලි කොච්චර තියෙනවද? 70000ක් තියෙනවා. මොකද්ද බේස් එක ගොඩනැගිලි කුලිය සඳහා බේස් එක මොකද්ද? බිම් ප්‍රමාණය. යන්න බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය. මොම් මාත් එක්ක කරන්න. හරිද? බිම් ප්‍රමාණය තියෙනවා 10යි 50යි 10යි. මේ දහස් ගණන් අවශ්‍ය නැහැ. 10යි 50යි 10යි. ඔක්කොම තියෙනවා 70. 70 කොහොමද බෙදන්නේ? 10000යි 50000යි 10000. නේද කා? 10000යි 50යි 10000. 10 බෙදන්නේ 70න් වැඩි කරන්න 10යි. 10 බෙදන්නේ 70න් වැඩි කරන්න 50යි. 10 බෙදන්නේ 70න් වැඩි කරන්න 10යි. හරි. ඊළඟ එක විදුලිය. විදුලිය කීයද? 14000යි. මම ෂෝට්කට් එකක් කියලා දෙනවා. ෂෝට්කට් මෙතඩ් එකක් කියලා. විදුලියට අදාළ වෙන බේස් එක මොකක්ද? ඒත් එන්නේ බිම් ප්‍රමාණය. ඒත් එන්නේ බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය දැන් ඉන්නේ බිම් ප්‍රමාණය. ඒකට මොකද වෙන්න ඕනේ අපි? මේකත් අහි බෙදන්න.
හරිද? බේස් එක සමානයි. ඒතර මේ වැලියු එකේ තියෙන රිලේෂන්ෂිප් එක අයිඩෙන්ටිෆයි කරගෙන ඊටු ටික ඩිරයිව් කරන්න පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලෝ ආයෙත් මේක 70න් බෙදලා 10න් වැඩි කරන්න ඕනේ නැහැ. මේ අතර තියෙන රිලේෂන්ෂිප් එක ගත්තා. ඒ අනුව උත්තරේ අරයි කරන්න. හරිද? ඊට පස්සේ තියෙනවා යන්ත්‍ර රක්ෂණය. යන්ත්‍ර රක්ෂණය. යන්ත්‍ර රක්ෂණය සඳහා අදාළ වන බේස් එක මොකක්ද? යන්ත්‍ර පිරිවැය. යන්ත්‍ර වටිනාකම්. ලියන්න යන්ත්‍ර වටිනාකම්. වැලියු එක තියෙනවා 8400. හරිද? 140 ඒ දෙකේ එකතුව 870. සමාන දැන් ලියන සේවක රක්ෂණය සමාන. ඒතර යන්ත්‍ර රක්ෂණය නෙමෙයි සේවක රක්ෂණය කියලා ලියන්න. සේවක රක්ෂණය එතකොට සේවක සංඛ්‍යාව. සේවක රක්ෂණය භාජනය වෙන්නේ සේවක සංඛ්‍යාව. සේවකයෝ ඉන්නවා 1000යි 2500යි 500යි. එතකොට 3500ක් ඉන්නවා. 8400 බෙදන්න 3500න් ඍණ දෙකක් දෙක දශම හතරක් එනවා. ඒක වැඩි කරන්න 1000න් 2400යි. ඒක වැඩි කරන්න 2000න් ඒ වගේ දෙගුණයක් 4800ක්. 1000 සංඛ්‍යාව 2400ට සමාන නම් 500 සමාන වෙනවා 1200. හරිද? සේවක රක්ෂණය බේස් වෙන්නේ සේවක සංඛ්‍යාව මත. එතකොට අපි කරන්නේ මොකද්ද? 8400 බෙදන්න ඕනේ මුළු සේවක සංඛ්‍යාව 3500. එතකොට එනවා 2.4ක්. 2.4 වැඩි කරන්න 1000න් වැඩි කරන්න 2000න් වැඩි කරන්න 500. ඊළඟ පොදු කාර්ය පිරිවැය යන්ත්‍ර රක්ෂණය 3000යි. යන්ත්‍ර රක්ෂණය සඳහා අදාළ වෙන්නේ යන්ත්‍රවල වටිනාකම. යන්ත්‍ර වටිනාකම 700 1400 කියන 1යි 2යි අනුපාතය. වටිනාකම තියෙන 3000ක්. 3000 1යි 2යි අනුපාතය කියලා කියන්නේ 3000 3ෙන් බෙදුවම 1000යි. 1000ක් එනවා කැපුම් අංශයට 2000ක් යනවා මැසීම් අංශයට. එසේනවා යන්ත්‍ර ෂෙයා යන යන්ත්‍ර ෂෙයා එකම බේස් එකමයි එන්නේ යන්ත්‍ර 30000යි වටිනාකම 3000 30000 වෙලා තිනවා. එහෙනම් 1000 වෙන්න ඕනේ 10000
2000 වෙන්න ඕනේ 20000. බේස් එක සමානයි තේරෙනවද? බේස් එක සමාන නම් ඒ රිලේෂන්ෂිප් එක අයිඩෙන්ටිෆයි කරන්න. 3 30000 වුණා 1000 10 10 වෙනවා 2000 2000 වෙනවා. කලින් එකේදී බිම් ප්‍රමාණය එකම බේස් එක රිලේෂන්ෂිප් එක පහෙන් බෙදුවා මේකත් පහෙන් බෙදුවා පහෙන් බෙදුවා. පැහැදිලිද? දැන් අපි සියලුම ආකාරයේ වියදම් ටික අපි අරගෙන තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ටික ටෝටල් කරනවා. මේ ප්‍රමාණය අපි මුලින්ම කරන්න ඕනේ ගබඩා අංශයට එකතු කරන්න. හරිද? ගබඩා අංශයට එනවා 13200. ගබඩා අංශයට එනවා 13200. හරිද? ඒතර ගබඩා අංශයෙන් වෙන්නේ ද්‍රව්‍ය නිකුත් කිරීම. ගබඩා අංශයෙන් වෙන්නේ ද්‍රව්‍ය නිකුත් කිරීම. එතකොට ගබඩා අංශයේ පිරිවැය අපි කිසියම් පදනමක් භාවිතා කරගෙන නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත නැවත විභාජනය කරනවා. ඒකට අපි කියනවා ද්විතික විභාජනය. ඒකට අපි කියනවා ද්විතික විභාජනය. ලියන්න ගබඩාව කියලා ලියන්න. ඒ සඳහා අපි යොදාගන්නේ ද්‍රව්‍ය අභියාචන පත්‍ර සංඛ්‍යාව. ද්‍රව්‍ය අභියාචන පත්‍ර සංඛ්‍යාව. තින ද්‍රව්‍ය අභියාචන පත්‍ර 50ක් සහ 80ක් 13200 බෙදමු 8න්. ඉදදාසයිසිය 50ක් වෙනවා. ඒක වැඩි කරන්න 5න්. ඉදදාසයිසිය 50 ආයෙ වැඩි කරන්න 3න්. පැහැදිලිද? මුලින්ම කරේ මොකද්ද? වෙන් කිරීම කරා. වෙන් කිරීම කියලා කියන්නේ ඍජුවම එක් එක් පිරිවැය මධ්‍යස්ථානයේ වල හඳුනාගත හැකි පිරිවැය. ඒ යට තියෙනවා වක්‍ර ද්‍රව්‍ය සහ වක්‍ර වැටි. ඊට පස්සේ එනවා පොදු පිරිවැය. ඒ කියන්නේ සියලුම පොදුකාරී පිරිවැය එක් එක් මධ්‍යස්ථාන වෙනුවෙන් දරන ලබන වියදම්. අපි මොකද්ද කරන්නේ? කිසියම් පදනමක් භාවිතයෙන් එක් එක් පිරිවැය මධ්‍යස්ථාන වෙත අපි විභජනය කරනවා. ඒකට අපි කියනවා ප්‍රාථමික විභජනය. ඊට පස්සේ අපි සේවා පිරිවැය මධ්‍යස්ථානයේ තියෙන පිරිවැය ටික අරගෙන ඒකායි බෙදන්න ඕනේ නැවත නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ ඔක්කොම ටික එකතු කරනවා. ඔය ටික පැහැදිලිද? වැදගත් මෙතන මේක දෙන්න. 7200. හරිද? හරිද? මේක තමයි අන්තිම උත්තරය. ඒක හරිද? හරිද? අපි ඊළඟ ගාන වෙත යමු. කුරේ සමාගම.
හරිද? මේ විදිහට පිරිවැය පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් අඳගන්න. එතකොට තියෙනවා AB සේවාංශය S. සේවාංශය S. ඉගෙන ගන්න හැම දරුවෙක්ම ඇඳ ගන්න පොදු කාර්ය පිළිවෙය විශ්ලේෂණ පත්‍රිකාව. පොදු කාර්ය පිළිවෙය විශ්ලේෂණ පත්‍රිකාව. මේක වැදගත් වැඩි බර තැබීමක් මේ සඳහා යොමු වෙන්න මේ මොකද අනිවාර්ය ප්‍රශ්නයක් වෙන හින්දා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමු. හරි දැන් අපි මොකද්ද මුලින්ම කරන්නේ? වෙන් කිරීම නේද? වෙන් කරන ඒවා ටික අපි මුලින්ම කරමු. කියන වක්‍ර වේදන ඒ ටික ඉක්මනට කරන්න එක්සෑම් එකේදී දීලා තියෙන ටික ඉක්මනට කරන්න. වක්‍ර වේදම් වක්‍ර ද්‍රව්‍ය බේස් එකට ලියන්න වෙන් කිරීම. බේස් එකට ලියන්න වෙන් කිරීම. ප්‍රතිපාදනයේ හරි වෙන් කිරීම. ඊට තියෙනවා 360. ඕනනම් භාග බිඳු ඉවත් කරන්න පුළුවන්. නමුත් මේ අවශ්‍යතාවයක් නැහැ මේ විදිහට යමු. ඊට තියෙනවා 1,20,000ක්. ඊට තියෙනවා වැලියු එක තියෙනවා වැලියු එක අවශ්‍ය වෙන්නේ නැහැ. 360යි 120යි වක්‍ර වෙනත් වියදම් 30යි 20යි 10යි. වක්‍ර ද්‍රව්‍ය තියෙනවා 480යි 180යි. 180යි 180යි. හරිද? ඉතින් තියෙනවා යන්ත්‍ර ෂය. ලියන්න යන්ත්‍ර ෂය. පදනම යන්ත්‍ර පිරිවැය. යන්ත්‍ර පිරිවැය තමයි පදනම. යන්ත්‍ර පිරිවැය තමයි පදනම. ඒතර යන්ත්‍ර පිරිවැය තියෙනවා 125යි 5යි 130යි 130යි 70යි 200යි. ඒ වැලියු එක තියෙනවා 400. වැලියු එක තියෙනවා 400. හරිද? 400 200ෙන් බෙදුවම 200යි 200 වැඩි කරන්න 125න් 250යි. 200 වැඩි කරන්න 70න් 140යි. 200 වැඩි කරන්න 5න් හරිද?
සේවක වියදම් සාමාන්‍යයෙන් බේස් වෙන්නේ සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව. සේවක වියදම් තියෙනවා ලක්ෂ දෙකක්. 60යි 30යි 90යි 90යි 10යි 100යි. ගන්න 60න් එතකොට එනවා 120ක්. දෙක වැඩි කරන්න 30න් එතකොට එනවා 60000ක්. දෙක වැඩි කරන්න 10න් එනවා 20. ගෙවල් කුලි වලට අදාළ වෙන්නේ බිම් ප්‍රමාණය. හරි. ගෙවල් කුලී තියෙනවා ලක්ෂ 3ක්. බිම් ප්‍රමාණයේ මුළු වටිනාකම කීයද? 3000යි 1500 500. ඒ කියන්නේ 3යි 1.5යි 0.5. එතකොට එනවා 5ක් එනවා උත්තර. ඒතර 300 බෙදන්න 5න්. 300 5න් බෙදුවම එනවා 60ක් එනවා. හරිද? 60 වැඩි කරන්න 3000න් 1,80,000යි. 60 වැඩි කරන්න 1.5න් 90000යි. 60 වැඩි කරන්න 5න් 30000යි. අන්තිමට බලන්න මේ තුන එකතු කරාම එනවාද කියලා. හරිද? ඒ ටික පැහැදිලි. දැන් අපි මොකද කරන්න ඕනේ? දැන් අපි කරන්න ඕනේ සේවා මධ්‍යස්ථානයේ තියෙන පොදු කාර්ය පිරිවැය ටික එකතු කරන්න. ඒක කරමු. සේවා මධ්‍යස්ථානයේ තියෙන 1,20,000. දැන් ලියමු ද්විතීක විභජනය කියලා ලියමු. S වල ද්විතීක විභජනය කියලා ලියලා මෙතන තියන්න ඍණ 1,20,000. ඒක අපි අඩු කරන්න. ඒ අඩු කරලා ඒක ඩිවයිඩ් කරන්න ඕනේ. ඒක බෙදා හරින්න ඕනේ A සහ B අතර. A සහ B අතර. මෙතන කියනවා සේවා අංශයේ පිරිවැය නිෂ්පාදන අංශ අතර එකට එක පදනමට බෙදයි කියලා තියෙනවා. එකට එක පදනමට බෙදයි කියලා ලියන්න. මෙතන එකට එක 91. හරිද? ඒක 91 කියලා දෙන්න. 60 බෙදන්න. A වලට 60000යි B වලට 60000යි. දැන් මුළු ප්‍රමාණය එකතු කරා. calculators use කරන්න මේ විදිහට. 1480ක් තියෙනවා. 670ක් තියෙනවා. ඒක පැහැදිලිද? පැය පදනම මත A හා B වල පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්න. ලියන්න ඍජු ශ්‍රම පැය කියලා ලියන්න. ඍජු ශ්‍රම පැය. ඍජු ශ්‍රම පැය කීයක් තියෙනවද A වල? 3700. B වල තියෙනවා 3250. යන්න පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය කියලා ඉතින් ඉතින් උත්තරයක් 400. අපිට උත්තරයක් වෙනවා 350. ඒක පැහැදිලිද? අපි මොකද කරේ? මුලින්ම කරේ වෙන් කිරීම, දෙවෙනියට කරේ ප්‍රාථමික විභජනය, තුන්වෙනියට කරේ ද්විතීක විභජනය, හතරවෙනියට කරේ අන්තර්ග්‍රහණ අනුපාතය හොයන.
මේ සඳහා අපි යොදාගන්නේ අයවැයගත පොදු කාර්ය පිරිවැය බෙදනවා අයවැයගත පදනමකින්. බොහෝ විට එක්සෑම් එකේදී ඒක තියෙනවා. බොහෝ විට එක්සෑම් එකේදී මේ බේස් එක තියෙනවා. මේ බේස් එකට අපි කැල්කියුලේට් කරන්න ඕනේ පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. එතකොට A කියන නිෂ්පාදන අංශයේ එක ඍජු ශ්‍රමයකට පොදු කාර්ය පිරිවැය කීයද 200යි. B කියන නිෂ්පාදන අංශයේ එක ඍජු ශ්‍රම පැයකට පොදු කාර්ය පිරිවැය වෙනවා රුපියල් 200. පැහැදිලිද? ඒ අනුව අපි යමු ප්‍රශ්න අංක ඊළඟ එකට දෙනවා ඊය කිරීම සඳහා ඇනුමක් ලැබී ඇත. ඒතර මේ සඳහා අපි ගණනය කරන්න ඕනේ එක පුටුවක පොදු කාර්ය පිරිවැය කීයද කියලා. ලියන්න. පුටුවක පොදු කාර්ය පිරිවැය. පුටුවක පොදු කාර්ය පිරිවැය කියලා ලියන්න. පුටුවක පොදු කාර්ය පිරිවැය කියලා ලියලා A B. ඒතර මෙතන 400 වැඩි කරන්න ඕනේ. වැඩි කරන්න ඕනේ. කොච්චර hours ගණක් යනවද? පැය 8ක් යනවා. එතන 200 වැඩි කරන්න ඕනේ පැය 6ක්. එනවා 3200ක් එනවා. එතනට 1200ක්. පුටුවක පොදු කාර්ය පිරිවැය කීයද? පුටුවක පොදු කාර්ය පිරිවැය එනවා 4400. පැහැදිලිද? ඒතර පුටුවක පොදු කාර්ය පිරිවැය වෙනවා 4400. ඒක තමයි පුටුවක පොදු කාර්ය පිරිවැය. ඒතර අපි මුළු පිරිවැය කොහොමද හොයාගන්නේ? මුළු පිරිවැය හොයාගන්නේ තියෙනවා ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රම. ඍජු ද්‍රව්‍ය දීලා තියෙන පුටුවකට 700. ලියන්න ඍජු ද්‍රව්‍ය කියලා ලියන්න. ඍජු ද්‍රව්‍ය 700. ඍජු ද්‍රව්‍ය 700. ලියන්න ඍජු ශ්‍රමය කීයද? 1000යි. ඍජු වෙනත් ඍජු වෙනත් තියෙනවා 100. ඔය ටික එකතු කරලා. ඔතන නම් මුළු පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය තියෙනවා 6200. හරිද? ලියන්න මුළු නිෂ්පාදන පිරිවැය 6200. දැන් අපි තුමු මෙහෙම ඔකට 110ක දල ලාභ අනුපාතයක් තියෙනවා කියලා හිතන්න. ලියන්න දල ලාභ අනුපාතය. ලාභ අනුපාතයේ පිරිවැයට කියලා ලියන්න. ලාභ අනුපාතයේ පිරිවැය 110 කියලා හිතන්න. මොකද කරන්නේ මේකෙන් 110ක් ගන්න. විකුණු මිල කීයද? පුටුවක විකුණු මිල මේකට එකතු කරනවා ලාභය. 6850යි පුටුවක විකුණු මිල වෙන්නේ. ඒක ටික පැහැදිලිද? මේ ගණන් අනිවාර්යයෙන්ම කරලා යන්න විභාගෙට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. බොහෝ විට එන්න පුළුවන්. සම්පාදිතව සෑහෙන වැඩි. හරිද? දැන් ඒ ලබාගත් දැනුම එක්ක අපි සෙමිනාර් සීරීස් එකේ එන ප්‍රශ්න වලට උත්තර සපයන්න බලමු. පැහැදිලිද? ප්‍රශ්නේම තියෙනවා නම් මොනවා හරි ඉදිරිපත් කරන්න පුළුවන්. chat එකට දාන්න පුළුවන්. හරිද? අපි මොකද මුලින්ම කරේ? මුලින්ම ප්‍රතිපාදනය කරා. ඊට පස්සේ අපි ප්‍රාථමික විභජනය කරා.
ද්විතීක විභජනය කරා S නැමැති සේවා ස්ථානයේ පොදුකාර්ය පිරිවැය. ඊට පස්සේ අපි අන්තර්ග්‍රහණ අනුපාතය කැල්කියුලේට් කරා. අන්තර්ග්‍රහණ අනුපාතයේ භාවිතා කරගෙන සේවා නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකේම අදාළ පොදුකාර්ය පිරිවැය ගණනය කරා ඒකකයකට අදාළව. රුජු ද්‍රව්‍ය, රුජු ශ්‍රම සහ රුජු වෙනත් අරගෙන මුළු නිෂ්පාදන පිරිවැය කැල්කියුලේට් කරා. ඒකට අපි ඇසියුම් කරනවා උපකල්පනයක් කරනවා 10% අපි විකුණු මිල නිර්ණය කරනවා. හරිද? එහෙනම් අපි එමු ප්‍රශ්න සාකච්ඡාවට. ප්‍රශ්න අංක 1 සහ 2 සඳහා පහත තොරතුරු යොදා ගන්න. කිසියම් නිෂ්පාදන සමාගමක නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ සේවා දෙපාර්තමේන්තු දෙකක් ප්‍රශ්නයක් අහනවා. විභාජන පදනම දානකොට අනුපාතය අනිවාර්යයෙන්ම දාන්න ඕනේද? එක්සෑම් එකේ පේපර් 2 එක කරනවා නම් දාන්න. කියන්නේ විභාජන පදනම බොහෝ විට දාන්න. මොකද හදිස්සියවත් ඔයාගේ බේස් එක කැල්කියුලේෂන් එකේ වැරද්දක් වුණොත් ඔයාලට ලකුණු එනවා බේස් එක දාලා තිබ්බොත්. විභාජන පදනම දාලා තිබ්බොත්. කිසියම් නිෂ්පාදන සමාගමක නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ සේවා දෙපාර්තමේන්තු දෙකක් ඇත. ඒවට අදාළ පහත තොරතුරු දැක්වේ කියලා තියෙනවා. අහන්නේ වඩාත් සුදුසු විභාජන පදනම යොදා ගනිමින් X සහ Y නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණ අනුපාතයේ 1. මෙතන තියෙනවා ගබඩා සහ නඩත්තු. අපි මෙහෙම ලියමු X කියලා ලියන්න මෙතනට. තියෙනවා Y තියෙනවා ගබඩා ස්ටෝර්ස් කියලා තියෙනවා. ඒකයි ඩිපාර්ට්මන්ට් හතර හරිද? ඒක පිරිවැය ටික දාගෙන යමු අපි 540යි 80යි ඔසොට තියෙන කැප්ෂන්ස් 1000යි දැන් අපි කරන්න ඕනේ ද්විතීක විභජනය කරන්න. ප්‍රාථමික විභජනය කරලා තියෙන්නේ ද්විතීක විභජනය කරන්න. ද්විතීක විභජනය කරද්දී අපි මේකෙන් 120ක් අඩු කරමු. හරිද? ඒ සඳහා බේස් එක මොකද්ද? නඩත්තු පැය 30යි 20යි. sorry 20යි 30යි. 20යි 30යි කියලා කියන්නේ ඔක්කොම එකතුව 30යි. 120 30න් බෙදුවම 4යි. 4 වැඩි කරන්න 20න් 80000. 4 වැඩි කරන්න 10න් 40. sorry. තමයි හරිදුනා. නඩත්තු ගමු මුලින්ම 1,80,000යි. ඉන්නේ 1,80,000යි. නඩත්තු පැය තියෙනවා 30යි 10යි 30යි 10යි කියලා කියන්නේ sorry 20යි 10යි 20යි 10 කියලා කියන්නේ 30යි 180 30න් බෙදුවම 60යි. ඒකට 60 වැඩි කරන්න 20න් 120යි. 60 වැඩි කරන්න 10න් sorry 6 වැඩි කරන්න 10න් හරිද? 180 බෙදන්න 30න් උත්තරේ 6යි. 6 වැඩි කරන්න 20න් 120යි. 6 වැඩි කරන්න 10න් 100 sorry 60. හරිද? ඊට පස්සේ තියෙනවා ස්ටෝර්ස් එක 120,000 අඩු කරන්න. මොකද්ද බේස් එක? අභියාචන පත්‍ර සංඛ්‍යාව. අභියාචන පත්‍ර සංඛ්‍යාව කියලා ගත්තොත් 2500 කියලා අපි දාමු 1 කියලා. 5000ට දාමු 2 කියලා. ඔක්කොම 3යිනේ. 120 3ෙන් බෙදුවම 4යි 40යි. ඒක පැහැදිලිද? 2500යි 5000යි කියලා කියන්නේ 2500ව 1යි
5000 2500 දෙක. එකට දෙක අනුපාතයෙන් බෙදන්න. එකට දෙක අනුපාතය කියලා කියන්නේ ඔක්කොම 3යි. 123න් බෙදුවම 40යි. 41කින් වැඩි කරාම 40, 42කින් වැඩි කරාම 80. ඒක මුළු ප්‍රමාණය කීයද x හි ලක්ෂ 7ක් තියෙනවා. y වලට තියෙනවා 7ක්. ඒ ටික පැහැදිලිද? මේ ටික පැහැදිලිද? හරිද? එතකොට ප්‍රාථමික විභජනය වෙලා තියෙනවා. ද්විතීක විභජනය අපි කරන්න ඕනේ. ද්විතීක විභජන සඳහා පදනම් ටිකක් එක්සෑම් එකේදී අපි හොයාගන්න ඕනේ. එතකොට නඩත්තු බේස් වෙන්නේ නඩත්තු පැයවල. ගබඩා අධ්‍යාචන පත්‍ර. හරිද? ගබඩා අධ්‍යාචන පත්‍ර බේස් කරගෙන අපි බෙදලා තිනවා 40000යි 1000යි. නඩත්තු ටික එන්නේ 120000යි 60000. ඒ අනුව මුළු වටිනාකම එනවා ලක්ෂ 7ක් x කියන නිෂ්පාදන මධ්‍යස්ථානයේට 7,20,000 y කියන නිෂ්පාදන මධ්‍යස්ථානයට. හරිද? දැන් අපි මේක බෙදන්න ඕනේ අයවැයගත බේස් එකකින්. සත්‍ය නෙමේ අයවැයගත බේස් එකකින්. හරිද? මෙතනදී අපිට පොඩි trial and error method එකකට යන්න. අපි නිකන් බලමු අයවැයගත යන්ත්‍ර කියලා බලමු. අයවැයගත යන්ත්‍ර තියෙනවා 35000. මේක අපි බෙදලා බලමු. ලක්ෂ 7 බෙදන්න 35000. 20ක් වෙනවා. යනෝ දල උත්තරයක් අපිට එනවා යන්ත්‍ර පැයකට 20ක් කියලා. දැනට උත්තරයක් එනවා යන්ත්‍ර පැයකට 20ක් කියලා. දැනට පහ උත්තරේ අපි තියාගමු. හරිද? දැන් අපි ආයෙත් එක දාමු අයවැයගත ශ්‍රම පැය 2000ක් තියෙනවා. ඒ යනවා 350ක උත්තරයකට. 350කට උත්තරයක් මෙතන නැහැ. හරිද? 350කට උත්තරයක් මෙතන නැහැ. ඒ අනුව දැනට අපි පහක් උත්තරේ පිළිගන්නවා. හරිද? ඒත් අපි බේස් එක මොකද්ද? අයවැයගත යන්ත්‍ර පැය. නිෂ්පාදන දෙපාර්තමේන්තුව X සඳහා. අපි යනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව Y සඳහා. නිෂ්පාදන දෙපාර්තමේන්තුව Y සඳහා අපි trial and error method එකට යමු. යන්ත්‍ර පැය දාමු 1000. එතන උත්තරේ 20. එහෙම උත්තරයක් මෙතන නැහැ. එහෙනම් අපි ආයෙත් යන්න වෙන්නේ ශ්‍රම පැය. ශ්‍රම පැය තියෙනවා 20000. එන උත්තරේ වෙනවා 24. යනෝ X department එක බේස් වෙන්නේ යන්ත්‍ර මත, Y department එක බේස් වෙන්නේ ශ්‍රම පැය මත. යන උත්තරේ වෙන්නේ 20යි 24යි. පස්වෙනි වර්ණය තමයි අපි ආන්සර් එක විදිහට පිළිගන්නේ. පැහැදිලිද? ඊට කියනවා X හා Y departments වල අවශෝෂණය කරන ලද පොදු කාර්ය පිරිවැය වන. අපි ඒක කොහොමද හොයන්නේ?
උදුකාරයේ අන්තර්ග්‍රහණ අනුපාතය වැඩි කරන්න ඕනේ සත්‍ය පදනමෙන්. උදුකාරයේ අන්තර්ග්‍රහණ අනුපාතය වැඩි කරන්න ඕනේ සත්‍ය පදනමෙන්. අපිට තියාගන්න සත්‍ය පදනම. x සඳහා අපි යොදාගත්තේ මොන පදනමද? යන්ත්‍ර පදනම. යන්ත්‍ර පැය කීයක් තියෙනවද? යන්ත්‍ර පැය තියෙනවා 50000. යන්ත්‍ර පැය තියෙනවා 50000. y සඳහා අපි යොදාගත්තේ ශ්‍රම. සත්‍ය ශ්‍රම කොච්චර තියෙනවද? 20000ක් තියෙනවා. 20000ක්. දැන් මේගොල්ලෝ අහන්නේ රුපියල් 1000 වලින්. රුපියල් 1000 වලින් අපි මෙතනට 50 කියලා දාමු. අපි මෙතනට 2 කියලා දාමු. හරිද? කියන උත්තරය අපි බලමු. 20 වැඩි කරන්න 50න් උත්තරේ 1000. 2 වැඩි කරන්න වෙනවා 47. එනවා. හරි. යන්ත්‍ර සමයනවා 20ක් සමාන. 400. 1000 සහ 400 තමයි උත්තරේ වෙන්නේ. එනු පළවෙනි වර්ගය තමයි උත්තරේ. හරිද? හරි. පොඩ්ඩක් අමාරු ගානක්. අපි ගාන කියවමු මුලින්ම. අවශ්‍ය වන්නේ කියන එක හොඳට බලන්න. විභාජන පදනම පැහැදිලිව දක්වමින් උදුකාරය පිළිවෙය විශ්ලේෂණ පත්‍රිකාව පිළියෙල කරන්න. උදුකාරය පිළිවෙය විශ්ලේෂණ පත්‍රිකාව. ඩිපාර්ට්මන්ට්ස් වයිස් ගත්තොත් එහෙම ඩිපාර්ට්මන්ට්ස් 3යි, නිෂ්පාදන පොදු කාර්ය මධ්‍යස්ථාන 3යි සහ නිෂ්පාදන පොදු කාර්ය මධ්‍යස්ථාන 2ක් සහ සේවා මධ්‍යස්ථාන 2ක්. හරිද? හරි. ස්ට්‍රක්චර් එක ඇඳ ගන්න. ගන්න පොදු කාර්ය පිළිවෙය බෙදා හැරීමේ පත්‍රිකාව. පොදු කාර්ය පිළිවෙය බෙදා හැරීමේ පත්‍රිකාවක් අඳගන්න. එකලස් තියෙනවා නිම කිරීම නඩත්තු. එකලස් නිම කිරීම නඩත්තු ලබන. ඉලියාග යන පොදු කාර්ය පිළිවෙය විශ්ලේෂණ පත්‍රිකාව. පොදු කාර්ය පිළිවෙය විශ්ලේෂණ පත්‍රිකාව. අයිතමය පදනම වටිනාකම නිෂ්පාදන මධ්‍යස්ථාන 11 නිම කිරීම නඩත්තු ගබඩ. ඉලියාග හරිද? එළින වක්‍ර ශ්‍රම බේසිකලි යන ප්‍රතිපාදනය කියලා අටසියම් 7යි 1,566 මේ ටික ඉක්මනට කරන්න එක්සෑම් එකේදී පිළිම්ම කොපි කරන හින්දා කිසිම දෙයක් නෑ කරන්න ඒ ටික ඉක්මනට කරන්න.
දීලා තියෙන එක පේපර් එකට ආන්සර් ස්ක්‍රිප්ට් එකට දාන එක ඉක්මනින් කරන්න. එතන හිතන්න කාලයක් අවශ්‍ය නැහැ. ඉතා ඉක්මනින් මේක කරන්න. එතන වක්‍ර ද්‍රව්‍ය ප්‍රතිපාදනයමයි. ස්කන්ධයයි 10යි ස්කන්ධයයි 10000යි කම්හල් කුලි. හරි මට කවුරු හරි කියන්න මොකද්ද පදනම වෙන්නේ කම්හල් කුලි වල? මොකද්ද පදනම කම්හල් කුලි වල? මොකද්ද පදනම කම්හල් කුලි වල? කාටද කියන්න පුළුවන්? බිම් ප්‍රමාණය. කියන්න බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය. හරිද? කම්හල් කුලි කීයක් තියෙනවද? 30000ක්. 30000ක් තියෙනවා. 30000 බෙදන්න ඕනේ පිරිවැය මධ්‍යස්ථාන අතර. කිරීම මෙතන තියෙන 300යි. 30000 බෙදන්න තියෙන කිරීම කීයද? 10000යි 5000යි 5000යි 10000යි. ඒ බෙදුවයින් පස්සේ බලන්න රෆ්ලි එකතු කරාම මේ 30000 එනවද කියලා. එහෙම එන්නේ නැත්නම් මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බිම් ප්‍රමාණය. දෙවෙනි එක. යන්ත්‍ර පිරියත ෂය. යන්ත්‍ර පිරියත ෂය. මොකද බේස් එක? යන්ත්‍ර පිරියත ෂය. මොකද බේස් එක වෙන්නේ? යන්ත්‍ර පිරිවැය. පොත්තගේ. යන්ත්‍ර පිරිවැය කියලා. යන්නේ යන්ත්‍ර පිරිවැය කියලා ලියන්න. වටිනාකම කීයද? ලක්ෂ 2යි. හරිද? ඊට මෙතන තියෙනවා මිලියන 2ක් තියෙනවා. ඒතර ඒ ෆිගර්ස් ටික එහෙමම දාගෙන යන්න. ලක්ෂයයි 50000යි 20000යි 30000යි. යන්ත්‍ර පිරිවැය යන්ත්‍ර ෂෙයා තියෙනවා ලක්ෂ 2ක්. යන්ත්‍ර වල වටිනාකම තියෙනවා මිලියන 2ක්. ඊතර බිඳුවක් කපලා ඒ ෆිගර්ස් ටික දාගෙන යන්න තියෙන ඉච්චා. ස්ටෙප් 4. හරිද? විදුලිය. සුදා. විදුලිය 80000යි. හරි. මට කියන්න මොකද්ද වඩා සුදුසුම පදනම? විදුලිය සඳහා වඩාත් සුදුසුම පදනම මොකක්ද? බිම් ප්‍රමාණයද කිලෝවෝට්ස්ද? උත්තරය කිලෝවෝට්ස්. හරිද මතක තියාගන්න. ඒ වඩාත් සුදුසුම පදනම වෙන්නේ කිලෝවෝට්ස්. එහෙනම් කිලෝවෝට්ස් දුන්නේ නැත්නම් තමයි බිම් ප්‍රමාණය අපි භාවිතා කරන්නේ. ඒක මතක තියාගන්න. පොඩි තියාගෙන යන්න. හරිද? මෙතනත් සරලයි තියෙන්නේ 30000යි 20000යි 20000යි 10000. කිලෝවෝට් කියන්නේ 30000යි 20000යි 20000යි 10000. අපි මේක සේව කරක්ෂණ
සේවක ලක්ෂණයේ සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව 8000ක් තියෙනවා. සේවක සංඛ්‍යාව 8000. සේවක ලක්ෂණය 8000ක් තියෙනවා. සේවක සංඛ්‍යාව ඔක්කොම ඉන්නවා 80ක්. එහෙනම් ඉන්නේ 4000යි 2000යි 1000යි 1000. පිටින් පැහැදිලි. මොකද කරේ? වෙන් කිරීම කරා ප්‍රාථමික විභජනය කරා. දැන් අපි එනවා දෙවෙනි එක ද්විතීක විභජනය. ද්විතීක විභජනය කරන්න අපි සේවා මධ්‍යස්ථානවල පිරිවැය ටික ඔක්කොම එකට එකතු කරගන්නවා. ඒක කරමු. ඒක පැහැදිලිද? ඔය ටික පැහැදිලිද බලන්න. මොනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරිද? හරි දැන් තියෙන්නේ අපි මොකද්ද? දැන් ගබඩාවේ ටෝටල් එක තියෙනවා ලක්ෂයක්. හරිද? sorry නඩත්තුවේ ටෝටල් එක තියෙනවා ලක්ෂයක්. ගබඩාවල ටෝටල් එක තියෙනවා 1,50,000. හරිද? දැන් මෙතන තියෙනවා නඩත්තු සඳහා කරන ලද ඉල්ලීම් සංඛ්‍යාව කියලා තියෙනවා. අපි ඒ ටික බෙදමු. දැන් ඍණ 10,000 ලක්ෂයයි. ඍණ ලක්ෂයයි. ඒක බෙදන්න 10න් ඒ අනුව එනවා 50,000ක් එනවා 11 වලට. 40,000ක් එනවා නිම කිරීමට. 10,000ක් යනවා ගබඩාව. 10,000ක් යනවා ගබඩාව. 10,000ක් යනවා ගබඩාව. හරිද? දැන් අපිට එනවා ගබඩාවට එනවා 1,60,000ක්. අයිලියන ඍණ 1,60,000. ඍණ 1,60,000ක් එනවා. ඍණ 1,60,000ක් ලියන්න. හරිද? එතකොට මෙතන තියෙනවා ගබඩා අධ්‍යාචන පත්‍ර ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේක බෙදන්න 3න් වැඩි කරන්න 2කින්.
මේ ටික එකතු කරමු. පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගමුද? මෙතන අපි ගබඩාවට ලියා ගන්න ප්‍රතිපාදනයේ විදියට 89000ක් ලියා ගන්න. sorry 69000ක්. ගබඩාවේ ගානට අනුව යන්න. මෙතන ලියන්න 79000 වෙනුවට ලියන්න 69000ක් ලියන්න. 69000ක් ලියන්න. 79 වෙනුවට 69 කරන්න. හරිද? මෙතන එනවා 150000යි. බෙදෙන්නේ නැති ගාන. ලක්ෂයයි. මෙතන ලියන්න 50000. ලක්ෂය 50000යි. එකලස් එකට මෙතන ලියන්න 576000ක් කියලා මෙතන ලියන්න. 576000ක්. මෙතන ලියන්න 69000ක්. 576000ක්. මෙතන ලියන්න 69000ක්. ඒ ටික අමෙන් කරගන්න පොඩ්ඩක්. මේ බෙදෙන්නේ නැති. මෙතන 576000. මෙතන 570 දාන්න මෙතන 69000. හරිද? අපිට මුළු පිරිවැය එනවා ලක්ෂයයි. මුළු පිරිවැය එනවා ලක්ෂ 9කුයි ලක්ෂ 7ක්. පැහැදිලිද? ඒක තමයි නිෂ්පාදන මධ්‍යස්ථානයේ විතර ද්විතීක විභජනයෙන් ආපු පොදු කාර්ය පිළිවෙල. ඒක පැහැදිලිද? හරිද? දැන් අපි යමු ප්‍රශ්න වලට. නැවත විභජනය කරා ඍජු ශ්‍රම පැය පදනම් කරගනිමින් එකලස් කිරීම සහ නිම කිරීම සඳහා පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණ අනුපාත වෙන වෙනම ගණනය කරන්න. හරි. දැන් මට කියන්න ඍජු ශ්‍රම පැය කොච්චරක් තියනවද එකලස් කිරීම සඳහා 60000ක් තියෙනවා. කියන්න 60000යි කියලා. නිම කිරීම සඳහා තියෙනවා 40000. එළියන ඍජු ශ්‍රම පැය. ඍජු ශ්‍රම පැය. එකලස් කිරීම සඳහා තියෙනවා 60000ක පැය. නිම කිරීම සඳහා 40000ක් තියෙනවා. අපිට අන්තර්ග්‍රහණ අනුපාතය කැල්කියුලේට් කරන්න. පොදු කාර්ය පිරිවැය අයවැයගත පොදු කාර්ය පිරිවැය අයවැයගත ඍජු ශ්‍රම පැයවල. නම් 15ක් එනවා. දෙතම 10යි. 15ක් එනවා 10ක්. පැහැදිලිද? ඉතින් කියනවා වලසෙක් සහ බෝනිකෙක් සඳහා අන්තර්ග්‍රහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය වෙන වෙනම ගණනය කරන්න කියලා. මෙතනදී කියනවා එකලස් කිරීමේදී සෙල්ලම් වලසෙක් සඳහා පැය දෙකක් යනවලු. හරි. කියන්න සෙල්ලම් වලස. එකලස් කිරීම නිම කිරීම. පැය දෙකක්ද බෝනික් සඳහා පැය 24ක්ද ගත වේ. එකලස් කිරීමේදී පැය දෙකක් යනවා. නිම කිරීමට පැය එකයි යන්නේ. හරිද? බෝනික් එක. බෝනික් එක එකලස් කිරීම සඳහා කොච්චර යනවද? පැය 24ක් යනවා. නිම කිරීම සඳහා පැය 3ක්. නිම කිරීම සඳහා පැය 3ක්. එකලස් කිරීම සඳහා පොදු කාර්ය පිරිවැය කීයද? 15.
පොදු කාර්ය පිරිවැය 5. නිම කිරීම සඳහා පොදු කාර්ය පිරිවැය කීයද? 10. දැන් මොකද කරන්නේ? මේ දෙක වැඩි කරන්න. 15 වැඩි කරන්න 2කින් 30යි. 10 වැඩි කරන්න 1කින් 15 වැඩි කරන්න 24න් 10 වැඩි කරන්න 3න් මුළු පොදු කාර්ය පිරිවැය කීයද සෙල්ලම් වලසුගේ? මුළු පොදු කාර්ය පිරිවැය කීයද බෝනික්කුවේ? ඒ පැහැදිලිද? හරිද? අර ස්ටෙප්ස් ටික අනුව තමයි යන්නේ. මුලින්ම ප්‍රතිපාදනය, 2 ප්‍රාථමික විභජනය, 3 ද්විතීක විභජනය, 4 අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කිරීම, අන්තර්ග්‍රහණ අනුපාතයේ භාවිතයෙන් ඒකකයක පොදු කාර්ය පිරිවැය ගණනය කිරීම. දැන් අපි හිතමුකෝ ඍජු ද්‍රව්‍ය සහ ඍජු ශ්‍රමය දුන්නයි කියලා එක බෝනික්කුගේ එක වලසකුගේ. ඒකට එහෙම වුණොත් කැල්කියුලේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ එක බෝනික්කුගේ මුළු නිෂ්පාදන පිරිවැය. එක වලසකුගේ මුළු නිෂ්පාදන පිරිවැය. ඊට ඒතන කැල්කියුලේට් කරලා ලාභාන්තිකයක් දුන්නොත් එක් වලසෙක් සහ බෝනික් සඳහා විකුණුම් මිල ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? එක එක විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න මොන විදිහට ඇහුවොත් අර ස්ටෙප්ස් ටික මතක තියාගන්න. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව වෙන් කිරීම, ප්‍රතිපාදනය මත වෙන් කිරීම, ප්‍රාථමික විභජනය, ද්විතීක විභජනය, අන්තර්ග්‍රහණ අනුපාතය, අන්තර්ග්‍රහණ අනුපාතයෙන් ඒකකයක පොදු කාර්ය පිරිවැය ගණනය කිරීම, මුළු පිරිවැය නිෂ්පාදන පිරිවැය, ලාභාන්තිකය විකුණුම. ඔය ටික තමයි අහන්න පුළුවන්. ඉතින් ඔක්කොම විදි ටික එක්සැම් එකේ. එහෙනම් මේ පිළිබඳ වැඩිපුර අවධානය යොමු කරන්න. හරි. යමු දෙවෙනි ප්‍රශ්නය වෙත. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් අරගන්න. පිරිවැය මධ්‍යස්ථාන ටික අඳගන්න ලියන්න. ගබඩා නිම කිරීම 11. පිළියමු නිම කිරීම මුලින් දාමු. එහෙම අවශ්‍ය නැහැ. පිළියමු ගබඩා දාමු. ගබඩා නිම කිරීම 11. ස්ට්‍රක්චර් එක අඳගන්න හැමෝම. හරිද? අවශ්‍ය වන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට අදාළ මුළු පොදු කාර්ය පිරිවැය ගණනය කරන්න. එක් කල්මාරයක් සඳහා 11 අංශය සහ නිම කිරීම අංශයේ යන්ත්‍ර පැය ගණනය කරන්න. යන්ත්‍ර පැය පදනම් කරගෙන එක් අංශයේ පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කරන්න. අල්මාරියක මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න. අල්මාරියක් 4500කට අලෙවි කරන්නේ නම් සමාගමේ ලාභය ගන්න. මෙතන තියෙනවා අල්මාරියක් සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැය 400ක්ද, ශ්‍රමය 1600ක්ද,
අල්මාරි 500ක් නිෂ්පාදනය කර ඇත. පෙරළීමට බලාපොරොත්තු වේ. එකලස් හා නිම කිරීමේ අංශය සඳහා හඳුනාගෙන ලැබූ පොදුකාර්ය පිරිවැය 1,60,000ක් සහ 1,80,000ක් වේ. හරි. කියන්න පොදුකාර්ය පිරිවැය වෙන් කිරීම කියලා ලියන්න. පොදුකාර්ය පිරිවැය වෙන් කිරීම. දැන් වෙන් කිරීම කියලා ලියලා ප්‍රතිපාදනය 1,60,000යි 1,80,000යි. 1,60,000යි 1,80,000. අනිකුත් පොදුකාර්ය පිරිවැය දීලා තිනවා වක්‍ර ද්‍රව්‍ය ලියන්න වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ද්‍රව්‍ය තියෙනවා 90,000. වක්‍ර ද්‍රව්‍ය බොහෝ විට අපිට බේස් කරන්න පුළුවන් ද්‍රව්‍ය ඇණවුම් ගණන. ද්‍රව්‍ය ඇණවුම් ගණන. ඒ අනුව ඒක බෙදෙනවා පහ පහ ගානේ නිම කිරීම සහ එකලස්. ඒ කියන්නේ half half යන්නේ 45,000යි. එන වරි පනම් වරි පනම් එක බේස් වෙන්නේ වර්ග මීටර. එතකොට තියෙනවා වරි පනම් වල වටිනාකම 9,000. 9,000 බෙදන්න 300ෙන් වැඩි කරන්න 50. 50 වගේ දෙගුණයක් නේ 100 කියලා කියන්නේ 3,000. 50 වගේ තුන් ගුණයක් 4,000. ඒ ටික එකතු වුණාම 9,000ට සැලි වෙනවා. හරිද? ඊට තියෙනවා යන්ත්‍ර ෂෙයා 6,000යි. යන්ත්‍ර ෂෙයා 6,000යි. යන්ත්‍ර උපකරණ වල වටිනාකම. දෙනවා 1ට 2 අනුපාතය. ඒ කියන්නේ 3ෙන් බෙදන්න 2,000යි 4,000. 2,000යි 4,000. අන්තිම එක සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය 30,000යි. ගත පදනම සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව. ඔක්කොම සේවකයෝ ඉන්නවා 8ක්. මේක බෙදන්න 8ෙන් 7,500ක් වෙනවා ලබඩාවට. 750යි වැඩි කරන්න 7,500.
දැන් ගන්න ගබඩාවේ ටෝටල් එක. හොඳයි. ලියන්න මේක මම දාලා නැහැ. ලියන්න ගබඩාවේ පොදුකාර්ය පිරිවැය සමානව නිම කිරීමේ සහ එකලස් අංශය වෙත බෙදා හරිනු ලබයි. හරි. දැන් සමානව බෙදුවම එන්නේ කොහොමද? 4.5ක් වෙනවා නිම කිරීමට 11ක් වෙන තව 4.5. දැන් අපි ගමු නිෂ්පාදන මධ්‍යස්ථාන ප්‍රමාණය. දෙලක්ෂ 20000යි 250. හරිද? දැන් ලියන්න යන්ත්‍ර පැය ගණන. Ya, මෙතන එන්න ඕනේ නිමිති ක්ලාස් අනෙම කියනවා. නිමිති ක්ලාස් 80000 සමාන නිමිති ක්ලාස්. මෙතන හදාගන්න 11 සඳහා 160000යි නිම කිරීම සඳහා 180000යි. හරිද? දැන් අපි ගමු යන්ත්‍ර නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කරන පැය ගණන 800යි. ඉතින් යන 1400. යන ඒකකයක අන්තර්ග්‍රහණ අනුපාතය කැල්කුලේට් කරන්න. ඒකකයක අන්තර්ග්‍රහණ අනුපාතය. ඒකකයක අන්තර්ග්‍රහණ අනුපාතය. හරිද? හරි දැන් අහනවා මුළු නිෂ්පාදන පිරිවැය අල්මාරිය කියන්න ඍජු ද්‍රව්‍ය තියෙනවා 400. ඍජු ශ්‍රමය තියෙනවා 1600.
දැන් පොදු කාර්ය පිරිවැය එසේ තියෙනවා නිම කිරීම එකලස් නිම කිරීම එකලස් නිම කිරීම තියෙනවා 302.5යි ඊළඟ 166.4යි 2.9 හරිද කොච්චර අවර්ස් ගණනක් යනවද අල්මාරි 500ක් හදන්න අල්මාරි 500ක් හදන්න නිම කිරීම සඳහා 800ක් යනවා ඒක කොච්චර අවර්ස් ගණනක් යනවද ලියන්න 800 බෙදීම 500 1.6යි 1.6යි පැය යන්නේ 1.6යි මේ අල්මාරි 500 හදන්න පැය 1400ක් යනවා. කියන්නේ 1400 බෙදීම 500. ඒක පැය ගාණක් යනවා. පැය 2.8ක් යනවා. 2.8. පොදු කාර්ය පිරිවැය ගණනය කරන්න මුළු පොදු කාර්ය පිරිවැය සමානයි 1.6 වැඩි කරන්න 302.5 460 විතර මුළු පිරිවැය කීයද මුළු පිරිවැය එනවා උජු ද්‍රව්‍ය පිරිවැය 400යි ශ්‍රම පිරිවැය 1600යි 484යි 466යි එනවා 2950 2950 හරිද එතකොට විකුණු මිල කීයද 4500 කියන්න විකුණු මිල සමානයි 4500 විකුණු මිල සමානයි 4500 ඒකකයක ලාභය ගණනය කරන්න ඒකක ලාභය එනවා 4500 අඩු කරන්නේ 1500 4500 අඩු කරන්න 2500 ඒකකයක ලාභය තියෙනවා 1550 අල්මාරි කීයක් විකුණනවද අල්මාරි විකුණනවා 500 මුළු ලාභය කීයද 500 වැඩි කරන්න 1500 500 වැඩි කරන්න 1500 ලක්ෂ 75 roughly that's a cost. අද අපි මාතෘකාව වුණේ පොදු කාර්ය පිරිවැය පොදු කාර්ය පිරිවැය යටතේ අපි හඳුනාගත්තා මොකක්ද පොදු කාර්ය පිරිවැය කියන්නේ පොදු කාර්ය පිරිවැය කොටස් දෙකකට බෙදනවා නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය අපි ඒකකයක් වෙත ගණනය කරන්න ඕනි මිල කිරීම සඳහා ඒ සඳහා ස්ටෙප්ස් වගේක් තියෙනවා මුලින්ම අපි පිරිවැය රැස් කරනවා ඊට පස්සේ පිරිවැය ප්‍රතිපාදනය කරනවා වෙන් කරනවා පිරිවැය මධ්‍යස්ථාන වෙත ඍජුවම හඳුනා ගන්න පුළුවන් නම් ඊට පස්සේ අපි common overheads ටික ඒ කියන්නේ අපි කියනවා පොදු කාර්ය පිරිවැය තියෙනවා නිෂ්පාදන මධ්‍යස්ථාන විස ඍජුවම හඳුනා ගන්න බැරි ඒවා ටික අපි ප්‍රාථමික විභජනය කරනවා
යම් කිසි සාධාරණ පදනමකට. ඊට පස්සේ අපි සේවාංශයේ තියෙන පොදුකාර්ය පිරිවැය අපි නැවත නිෂ්පාදන මධ්‍යස්ථානයේ වෙත විභජනය කරනවා. ඒක අපි කියනවා ද්විතීයික විභාජනය කියලා. ඊට අපි එක් නිෂ්පාදන මධ්‍යස්ථාන සඳහා අන්තර්ග්‍රහණ අනුපාතයක් අපි ගණනය කරනවා. මේ අන්තර්ග්‍රහණ අනුපාතය භාවිතා කරමින් අපි ඒකකයක පොදුකාර්ය පිරිවැය ගණනය කරනවා. ඊට පස්සේ අපි ඍජු ද්‍රව්‍ය සහ ඍජු ශ්‍රමය තියෙනවා නම් ඒ ටික ඔක්කොම එකතු කරලා ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරනවා. ලාභාන්තිකයක් තියෙනවනේ ඒ ලාභාන්තිකය එකතු කරලා ඒකකයක විකුණුම් මිල අපි ගණනය කරනවා. පැහැදිලිද? අපි සාකච්ඡා කරේ පොදුකාර්ය පිරිවැය. අපි ඊළඟ දවසේදී මේ වගේ තවත් මාතෘකාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් වෙන්නේ නැති කියලා. ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අද අපි සාකච්ඡා කරේ මේ කාලය තුල. පුළුවන් තරම් මේ වගේ ප්‍රශ්න කරන්න බලන්න. මොකද දෙවෙනි පේපර් එකේ second question එක බොහෝ විට පිරිවැය පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් සකස් කිරීමට. ඒ හින්දා ඒ සඳහා අවශ්‍ය න්‍යායාත්මක සහ කරුණු සහ practical කියන්නේ questions calculations ටික හොඳට කරන්න බලන්න. එහෙනම් අදට මම සමුගන්නම්. මේ වගේ තවත් දවසකදී අපි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. chat එකට දාන්න පුළුවන්. හරිද? එහෙනම් සමුතුම සුබ රාත්‍රිය. හොඳින් ඉන්න. පාඩම් කරන්න. මම හිතන්නේ ඔයගොල්ලෝගේ එක්සෑම් එක තියෙන්නේ 23 සහ 27 විදියට. හල් තියෙනවා. නමුත් දැන්ම වැඩ ටික කරගෙන යන්න. එහෙනම් සමුගන්න සුබ රාත්‍රිය. මේක ගෲප් එකට දාන්න. මම දාන්න.